කරන වීඩියෝ එකෙන් පටන් ගන්න ඒකතල බල තුනක සමතුලිතතාව පිළිබඳ වස්තුන් ගැන. දැන් අපි ඉන්නේ මේ ඒකතල බල වලින් සමතුලිත වස්තු. ඒ සමතුලිත වස්තු වලින් මම විශේෂ විදියට සලකලා ඒකතල බල තුනක සමතුලිතතාවය ගැන ඉස්සෙල්ලා කරනවා. දැන් මේ වීඩියෝ නැරඹීමට ඉස්සෙල්ලා මීට කලින් කරන ලද 11 වෙනි වීඩියෝ. ඒ කියන්නේ ඒකතල බල 11 කියන වීඩියෝ එක නැවතත් බලන්න. එතකොට ඒකෙදි කරපු ටික නැවත මතක් කරගන්න පුළුවන්. මම ඒකෙදි කරා ඕනම ඒකතල බල පද්ධතියක්. බල ඕනෑම ප්‍රමාණයක් තියෙන එකක්. උනත් කමන්නේ. ඒක තුල්ලෙ වෙනවා අභිමත ලක්ෂයක එක්කෝ තනි බලයකට, එක්කෝ යුග්මයකට. එහෙම නැත්නම් එසේත් නැත්නම් සමතුලිත වෙනවා කියලා මම ඒකෙදි කරා. මම ඒකතල බල අංක 12 13 කියන වීඩියෝ වලින් ඉදිරිපත් කළේ මේ බල සමතුලිත වන අවස්ථාව ගැන නොවේ. මේ ඊට පෙර එක්කෝ තනි බලයකට හා යුග්මයකට සමාන වෙන තුල්‍ය වෙන අවස්ථා පිළිබඳ ගැටලු කීපයක් කරා. එතකොට ඒ වර්ගයේ ඒවා විභාගෙට දෙන එක වර්ගයක්. දැන් ඊට පස්සේ අපි දැන් මේකෙන් පස්සේ තවත් වර්ගයක උදාහරණ ටිකක් මම කරනවා. ඒකට ඕන સિદ્ધාන්ත ටික තමයි මම මේ කරන්නේ. මම මේ වීඩියෝ වල කරා පද්ධතිය සමතුලිත වීම සඳහා අවශ්‍යතා කාණ්ඩ කීපයක්. එතකොට එක කාණ්ඩයක අවශ්‍යතා තුනක් තියෙනවා. හොඳට ඒවා නැරඹුවොත් ආයි මතක් කරගන්න පුළුවන්. එතකොට එක අවශ්‍යතා කාණ්ඩයක් මම ඒක කෙටියෙන් සඳහන් කරන්නම්. අපි එතකොට එක කාණ්ඩයක තියෙන්නේ මේක. දැන් ඕනෑම දිශාවකට විශේෂයෙන් අපි අර OX OY කියලා එකිනෙකට ලම්බක දිශා දෙයක් අරගත්තා. අරගෙන ඒකේ OX දිශාවට බලවල විභින්න කොටස් වල VJ x කියලා ගත්තොත් x සමානයි බිඳුව වෙනවා. මේ බල ඕනෑම ප්‍රමාණයක් තියෙන එකක් වුණා සමතුලිත වෙනවා නම් එක දිශාවකට විභින්න කොටස් වල VJ බිඳුවයි. ඊට පස්සේ තවත් දිශාවකට බලවල විභින්න කොටස් වල VJ බිඳුවයි කියලා අපි ලිව්වා. නමුත් අපි ඊළඟ දිශාව අපි මේ පහසුවට අපි සලකන්නේ අර මුලින් ගත්ත දිශාවට ලම්බක දිශාවකට. බලවල විභින්න කොටස් වල VJ y කියලා අරගෙන ඒ y සමානයි බිඳුව කරනවා. තවත් එකක් අපි ඊළඟට අනිත් අවශ්‍යතාවය මම කියන්නම්. අනිත් අවශ්‍යතාවය තමයි තලයේ වූ ඕනෑම ලක්ෂයක අපි අරගමු මොකක් හරි දිශාවක් ධන දිශාව හැටියට සලකලා ඒ දිශාවට බලවල ගූර්ණවල VJ ශූන්‍ය වෙනවා. ඒක m කියලා ගමු. ඒ බලවල ගූර්ණවල VJ m කියලා ගත්තොත් ඒක යම් දිශාවක් කරගෙන ධන දිශාවකට ඒක සමාන කරන බිඳුව. මේ තුන වෙන්නේ බල ඕනෑම ප්‍රමාණයකින් තියෙන ඒකතල බල පද්ධතියක් උනත් සමතුලිත නම් මේක අපිට මේකෙන් සමීකරණ තුනක් ලියන්න පුළුවන්. ඕක දැනට මතක් කරගන්න. ඒ වගේම තවදුරටත් මේ වීඩියෝ එක නැවතවරක් නරඹුවොත් පේනවා තවත් කාණ්ඩ දෙකක් මම කිව්වා. ඒක කාණ්ඩයක අවශ්‍යතා තුනක් තියෙනවා. ඒ තුනෙන් එක කාණ්ඩකින් සමීකරණ තුනක් ලියන්න පුළුවන්. දැන් මේ බල තුනක් ඒකතල බල තුනක් සමතුලිත අවස්ථාවේදී අපි මුල් අවස්ථාව අපි ගන්න අවස්ථාව 1 කියලා බල තුන සමාන්තරන. මම ඒක සටහන දැන් අඳින්නම්. දැන් මේ පෙන්නලා තියෙන වස්තුවේ හැඩය කිසි දෙයක් අපිට අවශ්‍ය නැහැ. මේ වස්තුවක් තියෙනවා. මේක මත P හා Q කියන සමාන්තර බල දෙකක් දැන් මේ ක්‍රියා කරනවා. එතකොට අපි හිතමු මේ R කියලා ඊතල දෙකකින් දාලා තියෙන මේ P හා Q බල දෙකේ සම්ප්‍රයුක්තය. එතකොට දැන් P හා Q එකිනෙකට සමාන්තරයි. එහෙමනම් මේ දෙකේ සම්ප්‍රයුක්තයත් මේ P හා Q වලට සමාන්තරව මේ දෙක යාකරන රේඛාව කොතනක හරි තියෙනවා. ඒක අපි දැනට අවශ්‍ය නැහැ. එතකොට වෙන්න ඕන මොකද්ද? මේක සමතුලිත වෙන්න. එතකොට දැන් බල තුනේ තුන්වෙනි බලේ S කියලා ගත්තොත් මේ තුන සමතුලිත වෙන්න නම් වෙන්න ඕන මේකයි. S තියෙන්න ඕන මේ P හා Q බල දෙකේ සම්ප්‍රයුක්තයට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන්න ඕන. ඒ වගේම S සමාන වෙන්න ඕන විශාලත්වයෙන් සමාන වෙන්න ඕන මේ දෙකේ සම්ප්‍රයුක්තයට. එහෙම වුණොත් මේ බල තුන සමතුලිතයි. එතකොට මතක තියාගන්න මේක මේ බල තුනකින් සමතුලිත වෙන මේ වගේ වස්තුවකට උනත් අර බල ඕනෑම ප්‍රමාණයකින්
සමතුලිත වස්තු වල සමතුලිතතාවය සඳහා අවශ්‍යතා සත්‍ය වෙනවා. ඒක දැන් අපි මේට පස්සේ දැන් මේක ඉවර මේක ඊළඟ එකත් කළා අපි මේකෙන් මේ જાතියකම ගණනක් කරමු. එතකොට දෙවෙනි අවස්ථාව හැටියට අපි සලකන්නේ බල තුන එකිනෙකට සමාන්තර නොවන අවස්ථාව. එතකොට දැන් බල තුනෙන් යම් බල දෙකක් එකිනෙකට හමු වෙවි කොතනකාරී. අපි ඒක අඳිමු. අපි හිතමු මේ බල දෙක P හා Q කියලා. එතකොට මම කිව්වා මේ බල දෙකක් හමු වෙවි එක තැනක ඒ දෙක P හා Q කියලා ගමු. මේ විදිහට. එතකොට අපි හිතමු දැන් P හා Q දෙකේ සංප්‍රයුක්තය R කියලා. එතකොට R යන්නත් උන P හා Q හමු වෙන ලක්ෂ්‍යය හරහාමයි. අපි දන්නවා බල දෙකක සංප්‍රයුක්තය මේ විදිහට තියෙන බල දෙක ඒකත් යන්නේ මේ ලක්ෂ්‍යය හරහා. අපි දැන් ඒ ලක්ෂ්‍යය O කියලා සලකමු. එතකොට දැන් මේ අවස්ථාවේදී තුන්වෙනි බලය අපි හිතමු S කියලා. එතකොට වෙන්න ඕන මොකද්ද? මේ බල තුන සමතුලිත නම් තුන්වෙනි බලයත් යන්න ඕන O හරහා පහළට. දැන් මේක ඉහළට නම් ඒක පහළ දෙසට යන ප්‍රතිවිරුද්ධ දෙසට තියෙන්න ඕන. කොහොමද? P හා Q වල සංප්‍රයුක්තයේ විශාලත්වයට තුන්වෙනි බලය වන S වල විශාලත්වය සමාන වෙන්න ඕන. ඒ වගේම S ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන P හා Q වල සංප්‍රයුක්තය වන R ට. එතකොට අපි අඳිමු එතකොට දැන් මම මේ ඇඳලා තියෙන මේ වස්තුව පෙන්වලා තියෙන වස්තුව පෘෂ්ඨය. එතකොට දැන් මේ වස්තුවේ හැඩය මම කියලා තියෙන අවශ්‍යම කිසිම විදිහකින් අවශ්‍ය නැහැ. මේකෙදී අවශ්‍ය මේ බල ටික විතරයි ඕනන්නේ. බලවල ක්‍රියා රේඛා හා බලවල විශාලත්වය විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් මේක වැටෙනවා ලක්ෂ්‍ය ගහමුණ බල තුනක්ම වෙනවා මෙතනනේ. දැන් මේක මම කිව්වා දැන් වස්තුව මත ක්‍රියා කරන බල තුනක් සමතුලිත නම් බල තුන සමාන්තර නොවන අවස්ථාවේදී මේ වගේ බල තුන හමු වෙන්න ඕන. අනිවාර්යයි. සමතුලිත නම් බල තුන හමු වෙන්න ඕන. අනිවාර්යෙන් ඒක තමයි කොහොමද නේ? එතකොට මේක ලක්ෂයක හමු වෙන බල තුනක් වෙනවා. එතකොට අපි මීට කලින් මුල්ම වීඩියෝ වල කරලා තියෙනවා ලක්ෂයක හමු වෙන බල තුනක ඒකතල බල තුනක සමතුලිතතාවය ගැන වෙනම කරලා තියෙනවා. එතෙන්දි මේකට තෘප්ත වෙනවා මේක විසඳන්න පුළුවන් එකක් තමයි බල ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය. අනිත් එක ලාමීගේ ප්‍රමේය. මේ දෙකම මේකට සත්‍ය වෙනවා. ලක්ෂයක හමු වෙන බල නිසා. ඒ වගේම දැන් අපි කරන්නේ බල ඕනෑම ප්‍රමාණයක සමතුලිතතාවය සඳහා අවශ්‍යතා කාණ්ඩ කීපයක් කර. ඒ අවශ්‍යතාවත් අපිට මේකට යොදන්න පුළුවන්. ඒවත් සත්‍ය වෙනවා මේකට. අපි දැන් ඉතින් මේක පුළුවන් අවස්ථාවලදී ලාමීගේ ප්‍රමේය හරි බල ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය යොදලා අපිට මේව කරන්න පුළුවන්. අපි ඒව ගණන් ටිකක් කරමු. එතකොට දැන් මේ ආකාරයේ ගැටළු විසඳන ආකාරය කියලා මම පොඩි කෙටි සටහනක් දීලා තිනවා. එකක් තමයි බල ත්‍රිකෝණ ප්‍රමේය විලෝමයේ දුවම. ඒක බල තුනකට විතරයි ඒක සත්‍ය වෙන්නේ. ඒ ක්‍රමයට හදන්න පුළුවන්. ඊළඟට ලාමීගේ ප්‍රමේය. ඒකත් බල තුනකින් සමතුලිත වස්තුන් සඳහාම තමයි ඒකත් යොදන්න පුළුවන්. ඊළඟට ඒකතල බල මීට වඩා වැඩි ඕනෑම ප්‍රමාණයක සමතුලිතතාව සඳහා සත්‍ය වෙන අවශ්‍යතාවත් අපිට යොදන්න පුළුවන්. දැන් මං සමාන්තර බලය යටතේ සමතුලිත වන වස්තුවක් අරගෙන මම ඒක මෙන්න මේ මේ ගණනෙන් මේ උදාහරණයෙන් දැක්කන්නේ එකක්. අපි සටහන දැන් අඳිමු. මේක හොඳට කියවලා බලන්න. දැන් මේ AB ඒකාකාර දණ්ඩේ ස්කන්ධය කිලෝග්‍රෑම් 25. ඒතර නිව්ටන් වලින් නම් 25 වැඩි කිරීම G. ඒක තියෙන හරියට මධ්‍ය ලක්ෂ්‍යය. මොකද ඒකාකාර දණ්ඩ නිසා. ඒ වගේම A හා B දෙකලවරේ දරලා තියෙනවා අංශුන් මොකක් හරි වස්තුන් දෙකක් කියන්න පුළුවන්. මේවා ස්කන්ධ දීලා තියෙනවා. ඒතර මේ දෙකලවරෙන් මේකේ කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයකුයි මෙතන කිලෝග්‍රෑම් 20ක ස්කන්ධයකුයි දරලා තියෙනවා. ඒතර මේකේ දිග 10 මීටර. ඒතර මේක හරියට මධ්‍ය ලක්ෂ්‍යය තමයි G. එතනින් තමයි බර ක්‍රියා කරන්නේ. ඒතර මෙතන අහන්නේ මේක දරා සිටින්න යම් බලයක් තියෙන්න ඕනේ. මේක මෙහෙම නිකන් තියෙන්නේ නැහනේ. මේ බල ටික මෙහාටම නම් මේක තියෙන්නේ නැහැ. උඩට බලයක් තියෙන්න ඕන. ඒ බලයේ දරා සිටින බලය කොතෙන්දිද දරන්න ඕන?
ඒ වගේම ඒ ඒ බලය ක්‍රියා කරන ලක්ෂ්‍ය අපි හොයන්නත් ඕන. මේ කෙලවරක ඉඳලා තියෙන දුර. අපි දැන් බලමු ඒ බලයත් අඳිමු. ඔව් එතකොට මේ දරන බලය R කියලා ගමු. ඒ C කියන ලක්ෂ්‍යයේදී ඒ බලය ක්‍රියා කරන්න ඕන. එතකොට ඒ C වලට B වල ඉඳලා දුර x කියලා අපි ගත්තා. ඉතින් අනිවාර්යෙන් මේ බලයත් මේවට සමාන්තර දිශාවට වෙන්න ඕනේ. උඩු අතට වෙන්න ඕනේ. දැන් මෙතන බල 3 නෙවෙයි 4ක්ම තියෙනවා. එතකොට මේකට අපි අර ඕනෑම ප්‍රමාණයක සමතුලිතතාවය සඳහා අවශ්‍යතා එක මුල්ම කාණ්ඩේ එක අවශ්‍යතාවයක් අපි ලියමු. මොකද්ද? උඩට මේ බල ඔක්කොගෙම විභින්න කොටස් වල සිරස් අතර උඩට වීජයික්‍ය අපි අරගත්තොත් ඒක y කියලා ගමු. y කියලා අරගෙන ඒ y වලගේ මේක සමතුලිතයිනේ. සමතුලිත නම් ඒ y වලගේ සමානයි බිඳුවයි. ඒ වගේම තිරස් අතට ගත්තත් විභින්න කොටස් තිරස් අතරත් මේ බලවල විභින්න කොටස් වල බීජයික සමාන කරන්න පුළුවන් ශූන්‍යයට. අනිත් එක මොකද්ද? අපි දැන් මුල් අවශ්‍යතා කාණ්ඩයේ අනිත් එක තමයි මේ තලයේ ඕනෑම ලක්ෂයක් වටා බලවල ගූර්ණවල බීජයික ශූන්‍යයි. අනිවාර්යෙන් ඒක වෙන්න ඕනේ. මේක සමතුලිත නම්. දැන් මෙතන y කියලා ලියන්න ඕන නැහැ. මේ බල වල මේ දිශාව අපි සලකමු. ඒ දිශාවට මේ ඔක්කොගෙම විභින්න කොටස් වල බීජයික ලියමු උඩ අතර. දැන් මේ කාර් නිසා ඒක r නේ. ඒතරට මේ 10යි g බලය. දැන් මේ r කියන්නේ නිව්ටන්. දැන් මේක r නිව්ටන් වලින්. දැන් මේ තියෙන්නේ නිව්ටන් වලින්. 10 කියන්නේ කිලෝග්‍රෑම් වෙනකොට මේ g වලින් වැඩි කරාම නිව්ටන් වලින්. ඒතර r මේක r 10g මේ අතර. ඒතර උඩට නම් විභින්න කොටස මොකද්ද? ඍණ g. ඍණ 10g. ඍණ 10g. එතකොට ඍණ මේ බලයත් වෙන ඍණ 25g. 25g ඍණ 20ig. ඒතර මේවා එකතුව විභින්න කොටස් වල බීජයක බිඳුවට සමාන කරනවා. අපි ඒ සමීකරණ එක කියලා ගමු. එතකොට දැන් මේක තවදුරටත් සුළු කරමු. ඒතර මේ වගේ එක සුළු කරන්න ඉතර කාලයක් ගත කරන්න ඕනේ නැහැ. මේ 20ig 25ig 10ig ඔක්කොම මේ පැත්තට ගියාම එහා පැත්තෙන් මොකද්ද? 20 55යි. 55ig. r වලගේ නිව්ටන් මේ 55ig. දැන් මෙතන තිරස් අතර විභේදනය කරන්න අවශ්‍ය වෙනවද? අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ බල තුනේම තිරස් අතර විභින්න කොටස් වල බීජයක බිඳුවයි. ඒතර මේක වෙන අතකට වෙන්න විදියක් නැහැ. හරි. එතකොට ඒක ලිවීම අවශ්‍ය වෙන්නේ නැහැ මෙතන. ඊළඟට අපිට නමුත් ඕන වෙන ගූර්ණ ගන්න එක ඕන වෙනවා. දැන් අපිට පුළුවන් කැමැති ලක්ෂයක් වටා බලවල ගූර්ණ වල බීජයක ශූන්‍ය කරන්න පුළුවන්. අපි වඩා ලේසි C වල ගත්තොත්. ඒතර මේ බලය එන්නේ නැහැ. අපි මොකක් හරි ධන දිශාවක් තෝරගමු. දක්ෂිනාවත් හරි වාමාර්ථ හරි කැමැති දිශාවක් තෝරගමු. අපි දැන් මේ බලයෙන් පටන් ගමු. C වටා ගුණනවා අපි මේ අතට. ඒතර 20ig වැඩි කිරීම x නේ. ඒක මේ අතටමයි ධන. ඒතර මේ බල දෙකේම C වටා ගුණේ මේ අතට. ඒට විරුද්ධ අතට. ඒ කියන්නේ මේ දෙකේම ගුණේ ඍණ දාන්න ඕනේ මේ සමීකරණේ. ඒතර මේකෙන්නේ මේ බලෙන්නේ 25g වැඩි කිරීම මේ දුර. මෙතන මෙතනට 5 නම් මේක x නම් මේක 5 ඍණ x. 25g වැඩි කිරීම 5 ඍණ x. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ටම දුර 10යි. මේ දුර x නම් මෙතන ඉඳලා මෙතෙන්ට දුර මොකද? 10 ඍණ x. එතකොට එන්නේ 10 ඍණ 10g වැඩි කිරීම 10 ඍණ x. එතකොට මේක තමයි ගූර්ණ වල බීජය. ඒක සමාන කරනවා බිඳුවට. දැන් මේ තුනටම මේකට g පොදු නිසා g කපලා දාන්න පුළුවන්. ඒ වගේ අපිට පුළුවන් මේ පහෙනුත් කපන්නනේ. මේ හැම එකකටම පොදුයි 5. එතකොට 5 කපලා දැම්මම දිගටම 4x ඍණ 5 වැඩි කිරීම 5 ඍණ x ඍණ 2 වැඩි කිරීම 10 ඍණ x. දැන් අපි කෙටියෙන්ම සුළු කරලා දාමු මේක. දැන් මේ 5 x වලින් වැඩි කරාම මෙතන ඍණ දාන 5x එනවා. මෙතන 4x උයි 5x එකතු කරාම 9x. මෙතනත් 9 10 11x. මෙතන ඉන්නේ 11x. එතන අනිත් ඒවා එහා පැත්තට යනවා. එතන ඒවා එහා පැත්තට ගියම 45 එන්නේ. එතකොට 11x සමානයි 45යි. x සමානයි 45 බෙදීම 11යි මීටර. ඒ වගේම r උත් අපිට හොයන්න ඕන. අපි r හොයාගෙන තියෙන මුලින්නේ. එතකොට අපි අවශ්‍යතාවයන් අපි හරි. දැන් අපි මෙවැනි උදාහරණයකුත් කරලා බලමු. දැන් මේක උදාහරණේ හොඳට කියවන්න. කියවලා අවශ්‍ය නම් ලියා ගන්න. දැන් මේ AB කියන ඒකාකාර දණ්ඩේ A වටා A වල ඇති අසවක් වටා කරකැවීම නිදහස තියෙනවා. එතකොට මේ ගුරුත් මේක බර ක්‍රියා කරන හරියට මධ්‍ය ලක්ෂයේ ඒක G කියලා ගමු.
එතකොට බර W. දැන් B වලට සම්බන්ධ කරලා තියෙන තන්තුවක් යනවා A වලට සිරස්ව ඉහළින් ඇති C කියන සුමට කප්පියක් කොටා යනවා තන්තුව. අපි දැන් කප්පිය අඳිමු මෙහෙම. එතකොට මේ තන්තුව මේ B වලට තන්තුව ගැට ගහලා මේ C වටා ගිහිල්ලා මෙහෙම පහළට ආතතියක් මෙහාට ඇදලා තියෙනවා. ඒක T. ආතතිය T නම් මේ තන්තුව දිගේම ආතතිය Tමයි. එතකොට දැන් AC දුරත් AC දුර සමාන AB දුරට. අපි හිතමු AC දුර A කියලා. දැන් අපි මේ AC දුර A කියලා ගත්තොත් මේ AB දුරත් A. එතකොට AG කියන්නේ A බෙදීම 2. මධ්‍ය ලක්ෂය නිසා G කියන්නේ AB වල මධ්‍ය ලක්ෂය නිසා මේක A බෙදීම 2 මේක A බෙදීම 2. දැන් අපි බලමු මේක බල කීයකින් සමතුලිත එකක්ද කියලා. දැන් W ක්‍රියා කරන මෙහෙම අපි W දික් කරලා තියෙනවා මෙතෙන්දී මේ තන්තුව හමු වෙනවා. එතකොට මේ තන්තුවේ ආතතිය තියෙනවා. එතකොට මේක සමතුලිත මොකෙන්ද? තන්තුවේ ආතතිය දැන් මේ කෙලවට T කියලා ගමු. මේක T වෙනකොට එතකොට මේ මෙතෙන්දලා මෙහාට T. එතකොට මේ තන්තුවේ ආතතියයි මේ W මෙතෙන්දී හමු වෙනවා. ඉතිරි බලය තමයි මේ අසව්වේ තියෙන ප්‍රතික්‍රියාව. එතකොට මේක බල තුනකින් සමතුලිත දෙයන්නේ. එතකොට එහෙමනම් බල තුන අනිවාර්යෙන් එක ලක්ෂයකදී හමු වෙනවා. බල සමාන්තර නොවන නිසා බල තුන එක ලක්ෂයකදී හමු වෙනවා. ඕක වැදගත්ම එකක්. බල තුනකින් සමතුලිත එකකට. එතර අසව්වේ ප්‍රතික්‍රියාව R. මේ අසව්වේ ඉඳලා එතර මේ ඒ R යන්න ඕනේ මේ තන්තුවේ ආතතියයි W වල ක්‍රියා රේඛාව හමු වන ලක්ෂය හරහාම යන්න ඕනේ. දැන් මේකේ ජ්‍යාමිතිය බලමු. මේක අංශක 60යි. තිරසට 30යි කියන්නේ මේකත් එක්ක අංශක 60යි. එතකොට මේ සම ද්විපාත්‍රිකෝණය AC සහ AB සමානයි. එතකොට මේ කෝණය මේකට සමානයි. එතකොට මේක කෝණයක් 30යි. මේක 30යි මේක 30යි. දැන් මෙතන ජ්‍යාමිතියෙන් ලැබෙන ප්‍රතිඵලයක් මෙතන යොදා ගන්න පුළුවන්. දැන් මේ සිරස මේක සිරස් AC සිරස්. එතකොට මේක දික් කරලා මෙතෙන්දී හමු වෙනවා. අපි හිතමු මේ ලක්ෂය D කියලා. මේ ලක්ෂය D. එතකොට දැන් මේ පාදයේ මධ්‍ය ලක්ෂය හරහා AC ට සමාන්තර ඇඳලා යන රේඛාවක්. එතකොට මේ ලක්ෂයෙන් CB සමච්ඡේදනය වෙනවා. එතකොට CD දුර සමානයි DB. ඒ ජ්‍යාමිතියෙන් අපිට පේන එක. එතකොට මේ කෝණයත් අංශක 60යි. හේතුව මේක දැන් මේක 60යි මෙතන මේ කෝණය 60යි. මේ දෙක සමාන්තර නිසා. ඒ වගේම දැන් මේ කෝණය 30 නිසා මෙතන 30යි. මොකද මේ රේඛාව මේක සමාන්තරයි මේක 30යි මෙතන 30යි. ඒතර මේක 60යි. මේක 60 වුණ විදිය මම කියන්නම්. දැන් D කියන්නේ CB වල මධ්‍ය ලක්ෂය. මේක සමද්විපාත්‍රිකෝණ මේ පාදයේ මේකට සමානයි. ඒතර A වල ඉඳලා D වලට ඇඳපු රේඛාවක් ඇඳොත් මේක මධ්‍ය ලක්ෂය වෙනකොට මේ කෝණය අංශක 90යි. මෙතන 90යි. එතන මෙතන 90 මෙතන 60යි ඒකයි මෙතන 60යි 30යි 90යි මෙතනත් 90යි මම ඒක 90 කියලා දානවා. දැන් මේක හදන පළවෙනි ක්‍රමය. ඒක තමයි පළවෙනි ක්‍රමය තමයි බල ඕනෑම ප්‍රමාණයක ඒකතල බල ඕනෑම ප්‍රමාණයක සමතුලිතතාවය සඳහා අවශ්‍යතා කාණ්ඩයක් යොදලා හදන්න පුළුවන්. ඒ කියන්නේ බල තුනට වැඩි එකකට හරිය තියෙන අවශ්‍යතාවත් මේකටත් හරි. එකක් තමයි ඕනෑම ලක්ෂයක් කොටා ගූර්ණවල බලවල ගූර්ණවල වීජයක බිඳුව කරලා. එතකොට අපි එතෙන්දී අපි ඒතර ගූර්ණ ගන්න පහසුම ලක්ෂය අපි A ගමු. ඒ ලක්ෂය වටා. එතකොට R එන්නේ නැහැ සමීකරණයට. මොකද R යන්නේ ඒ හරහා නිසා. එතකොට මේකෙන් මම පෙන්නන්නේ A වටා මේ බලවල මේ අතට වාම ආවර්ත අතට ගූර්ණවල වීජයක මම ලියනවා. එළියලා ඒක බිඳුවට සමාන කරනවා. මොකද මේක සමතුලිත එකක්. අපි මෙතනින් පටන් ගමු. දැන් T වල ගූර්ණය බලමු. දැන් මේ ලක්ෂයේ මේ බල තුනක් හමු වෙනවා. ඒතර T වල මේක වටා ගූර්ණයෙන් T වැඩි කිරීම මේ ලම්බක දුර. T වලට තියෙන ලම්බක දුර. මේක A මේක 30යි මෙතන 90යි. ඒතර මේක A sin 30. ඒතර T වැඩි කිරීම A sin 30. ඒක මේ අතට ධන. ඊළඟට මේ R වල ගූර්ණයක් එන්නේ නැහැ. ඊළඟට W ඍණ. මොකද W වල ගුණය ඊට විරුද්ධ අතට. ඍණ
W. તો W වැඩි කිරීම මේකේ ක්‍රියාරේඛාට මෙතෙන් ඉඳලා මෙතෙන්ට තියෙන ලම්බක දුර මෙතෙන් ඉඳලා මෙතෙන්ට. දැන් මේකේ A බෙදීම දෙක මේක 60 වෙනකොට මේ දුර සමානයි A බෙදීම දෙක sin 60. එතකොට මේක සමානයි බිඳුවයි. මොකද සමතුලිත නිසා. එතකොට එනේ TA sin 30 කියන්නේ එක බෙදීම දෙක. මේක එහා පැත්ත දැන් මේක සමානයි බිඳුව කරලා තියෙන මේක එහා පැත්තට ගෙනියන්න පුළුවන්. ඒක සමානයි W A බෙදීම දෙක sin 60 කියන්නේ මොකද? වර්ගමූල 3 බෙදීම 2. එතකොට දැන් මේ A කැපෙනවා. ඊකටම මේක කැපෙනවා. මේ හරේ තියෙන දෙකත් මේක කැපෙනවා. එතකොට T සමාන මොකටද? T කියන්නේ W මූල 3 බෙදීම 2. දැන් R සොයන්න පුළුවන් මේ එක සමීකරණයක් ලියව ගුණ අරගෙන අපි විභින්න කොටස් යම් දිශාවකට විභින්න කොටස් වල වේගයක ශූන්‍ය කරමු. එතකොට මේ W එන්නේ නැහැ. මේ W වල ක්‍රියාරේඛයට ලම්බකව මේ අතට විභේදනය කරොත්. එතකොට R වල තිරස් අතර විභේදනය කරාම මොකක්ද වෙන්නේ? මෙහාට R වැඩි R sin 60 නේ. R sin 60. මේකේ. එතකොට T වල T තියෙන්නේ මෙහාට. T වල මේ දිශාවට විභේදනය කරාම T sin 30. මේ සිරසත් එක 30 වෙනකොට මේ අතර T sin 30. තිරසැන්ද නම් T cos 60 කියලා ලියුවත් එකයි. එතකොට මේ විභින්න කොටස් වල වීජයක බිඳුව. එතකොට sin 60 කියන්නේ වර්ගමූල 3 බෙදීම දෙක. මේ sin 30 කියන්නේ එක බෙදීම දෙක. ඒක ආදේශ කරමු. එතකොට මේ හරේ තියෙන මේ දෙක මේකට කැපුණාම එන්නේ R කියන්නේ T බෙදීම මූල 3. T බෙදීම මූල 3. දැන් T වලගේ මෙතන හොයන් තියෙනවනේ. W මූල 3 බෙදීම දෙක. ඒක මූල 3ෙන් බෙදුවම එන්නේ මොකද්ද? W බෙදීම දෙක. එතකොට R වල දිශා සිරසට අංශක 60ක් ගන්නතෝ තියෙනවා. අපි දැන් මේක වෙනත් ක්‍රමයකින් හදමු. අපි දැන් ඊළඟට හදන්නේ මේක ලාමීගේ ප්‍රමේය පාවිච්චි කරලා. එතකොට අපිට පේනවා දෙකෙන්ම එකම ප්‍රතිඵලය එන්නේ. ඔය එතකොට දෙවන ක්‍රමය අපි බලමු ලාමීගේ ප්‍රමේය භාවිතා කරලා. එතකොට අපි ලාමීගේ ප්‍රමේයදීමෙන් එන්නේ R බෙදීම ඉතිරි බල දෙක අතර කෝණය sin එකේ. ඉතිරි බල දෙක මේ දෙක. එතකොට මේක 30 වෙනකොට මේ බල දෙක අතර කෝණය කී 150. ඒ කියන්නේ 180 ඍණ 30. R බෙදීම. එතකොට ඒක සමානයි T බෙදීම මොකද්ද? ඉතිරි බල දෙක. R යි W අතර කෝණය sin එකේ. දැන් මේක 60 වෙනකොට මේ අතර කෝණය මොකද්ද? 180 ඍණ 60. එතකොට T බෙදීම sin 180 ඍණ 60. එතකොට මේක සමානයි W බෙදීම මේ අතර කෝණය sin එකේ. මොකද්ද? මේ අතර කෝණය 90යි. එතකොට W බෙදීම sin 90. එතකොට අපිට කරන්න පුළුවන් මේකයි සමාන කරනවා. sin 90 කියන්නේ එකයි. ඒකක්. අනිත් එක මේකයි සමාන කරනවා. මේ දෙකෙන් අපි ලියමු සමීකරණ දෙකක්. එතකොට R බෙදීම sin 180 ඍණ 30 කියන්නේ sin 30. ඒක සමානයි W බෙදීම sin 90. sin 90 කියන්නේ එකයි. එතකොට W බෙදීම එක කියලාම දාමු. එතකොට R සමාන මොකට? W sin 30. ඒ කියන්නේ R සමාන W වැඩි කිරීම එක බෙදීම දෙක. ඒ කියන්නේ W බෙදීම දෙක. දැන් අපි මේ දෙක සමාන කරමු. දැන් T බෙදීම sin 180 ඍණ 60 කියන්නේ sin 60. sin 60 යටට එන්නේ. මේක සමානයි W බෙදීම 1. ඒ කියන්නේ W. දැන් දාමු W. එතකොට T මොකද්ද? මිනිසා T සමානයි W මේක මෙහාට යනවා W sin 60. ඒ කියන්නේ W sin 60 කියන්නේ මූල 3 බෙදීම 2. අපි ඕනනම් දැන් මේක හදමු. තුන්වෙනි ක්‍රමයකටත් හදමු. ඒ කියන්නේ බල ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය. එතකොට ඒ කියන්නේ මේ බල තුන සමතුලිත නම් මේ බල ත්‍රිකෝණයක පිළිවෙලටගත් පාද මගින් නිරූපණය කරන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි බල ත්‍රිකෝණ ප්‍රමේය විලෝමයේ යෙදීම. ඒ කියන්නේ දැන් මේ බල තුන මේ R T W වලින් මේක සමතුලිත නම් අපිට පුළුවන් මේ බල ත්‍රිකෝණයක පිළිවෙලටගත් පාද මගින් නිරූපණය කරන්න පුළුවන්. අපි දැන් ත්‍රිකෝණයක් අඳිමු මේකට සමාන්තරව එක පාදයක්, මේකට සමාන්තරව එක පාදයක්, W ට සමාන්තරව තවත් පාදයක්. දැන් අපි PQS කියන ත්‍රිකෝණය අඳලා PQ පාදයේ සමාන්තරයි R වලට. ඒතර QS පාදය T වලට. එතකොට SP පාදය W වලට.
එතකොට දැන් මේක 90යි නේ. එතකොට මෙතනත් 90යි. එතකොට දැන් මේකෙන් r PQ වලින් r විශාලත්වයෙන් අදිශාවෙන්. එතකොට මේකෙන් QS වලින් T නිරූපණය වෙනවා. ඊළඟට SP වලින් W. බලමු දැන් මේ කෝණ හොයාගන්න පුළුවන් කෝණ මොනවද කියලා බලන්න. එතකොට දැන් මේ කෝණය මේකට සමානයි. ඒ කියන්නේ මේක 30යි, මෙතන 90යි. එතකොට මේක 60යි. දැන් මේක ඍජු කෝණ ත්‍රිකෝණයක්. එතකොට R බෙදීම W කියන්නේ මේ ඍජු කෝණ ත්‍රිකෝණේ මේක sin 30යි. sin 30යි. ඒ කියන්නේ 1 බෙදීම 2. එතකොට R කියන්නේ මොකද්ද? R කියන්නේ මේකයි මේක සමාන කරාම W බෙදීම 2. ඒ වගේම T සමානයි. එහෙම නැත්නම් T බෙදීම W. T බෙදීම W සමානයි. ඒ sin 60. මේ කෝණය sin නැගේ. ඒ කියන්නේ වර්ගමූල 3 බෙදීම 2. එතකොට අපි දැන් මේකයි සමාන කරාම T කියන්නේ W මූල 3 බෙදීම 2. එතකොට බල ත්‍රිකෝණ ප්‍රමේය විලෝමයයි ස්ලාමීගේ ප්‍රමේයයි කියන එක බල තුනකට විශේෂිත එකක්. ඒකෙන් හැදුවා. ඒ වගේම බල ඕනෑම ප්‍රමාණයකට යොදන අවශ්‍යතාවත් යොදලා අපි හැදුවා. එතකොට මේ ටික අපි දැන් තව අමාරු ගණන් වලට යමු.